right, passive voice. Passive voice වැදගත් කොටසක්. අපිට exam එකේදී වැදගත් වෙන්නේ එක්කෝ first paper එක. ගොඩක් වෙලාවට first paper එක. passive වෙනවා active කරන්න. සමහර වෙලාවට active දීලා passive කරන්න වෙනවා. හරි. එතකොට passive tenses 8ක් තියෙනවා. අහලා තියෙනවා ඔයා. සමහර මම ගල්ලක් තියෙනවා රසවිනයක් කරලා මම බලුණා නම් ඉතින් active passive කරන්න වෙනවා සමහරවල් passive active කරන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට දෙනවා එකම tense එකේ. එක්ක simple past tense වල. හැබැයි සමහර වෙලාවට දෙනවා කලවමි. active tenses අපි ඉගෙන ගත්තේ වගේ simple 3යි continuous 3යි perfect 3යි perfect continuous 3යි. passive වල perfect continuous නැති නිසා perfect continuous tenses නැති නිසා simple වලින් දෙනවා continuous වලින් දෙනවා perfect වලින් දෙනවා. අපි මේ tense එක හඳුනගෙන ඒකට ගැලපෙන්න අනිත් පැත්තට translate කරන්න ඕන. sorry මේ turn කරන්න ඕන passive. active දෙනවා passive කරනවා. ඒක passive දෙනවා active කරනවා. ඒ විදිහට. ඉතින් මේ හැම tense එකක් පිළිබඳ අවබෝධය තිබුණොත් ඒ ලකුණු පහ ගන්න එක අමාරු වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපිට වැදගත් වෙන්නේ passive. paper එකේ සමහර අර filling blanks වලදී අපිට suitable word එක නැත්නම් verb එක දාන්න කියලා mood එක. और passive නම් අනිවාර්යයෙන්ම verb එක past tense කරගන්න. ඉතින් passive form එක කියලා අපි හඳුනගත්තාම ඒකේ දාලා තියෙන bracket ඇතුලේ දාලා තියෙන verb එක come comes coming passive form එකේ ඉන්නේ do did done ඔය තුනෙන් අනිවාර්යයෙන් passive වෙන්නේ past tense වල නිසා done එක. ඒ ඒ අවබෝධය මතක තියාගන්න ඕන ග්‍රැමර් අවබෝධයක් අවශ්‍යයි. මේ විභාගෙ. ඊට පස්සේ අපිට ආයේ passive වැදගත් වෙන්නේ මේ ලියලා තියෙන ඒවා තේරුම් ගන්න. ගොඩක් වෙලාවට දෙයක් පිළිබඳ කතා කරලා අපි හිතමු 15 වෙනි ප්‍රශ්නේ කියලා. ඒකේ දෙයක් පිළිබඳ උගන්ලා තියෙනවා නම් ඒ කතා බහට ලක් වෙලා තියෙනවා. බොහෝ විට තියෙන්නේ passive වාක්‍ය. කෙනෙක් නැතුව දෙයක් පිළිබඳ කියවිලා තියෙනවා. යන්නේ මේ passive වාක්‍ය කියවපුවම තේරුම් ගන්නත් අනිවාර්යෙන් ඕන වෙනවා. අනිත් පැත්තෙන් අපිට ලියනකොට ඔබට පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව ලියන දේවල් ලියද්දී passive ඕන වෙනවා. පොත දුන්නා, වාහනේ මිලදී ගත්තා, දොර වැහුවා, ඔවුන්ට අවවාද කරලා තිබුණා, ඔවුන්ට ලක් කරලා තියෙනවා. හරි, ලියුම ලිව්වා, ලියුම යවුවා. එහෙම කෙනෙක් නැතුව ලියන කොටත් passive තමයි වැදගත් වෙන්නේ. නිසා passive ඇත්තටම පත්තරයක් එම ගත්තොත් ගොඩක් තියෙන්නේ passive වල. නිසා passive පැත්ත අත්‍යවශ්‍යයි. අපිට ඉංග්‍රීසි වල ඕලෙවල් මාර්ගේ එනකොට. හරි එහෙනම් මේකේ තේරුම අවශ්‍ය නම් ලියා ගන්න passive voice කියන්නේ කර්මකාරකය. කර්මකාරකය. කර්මකාරක වාක්‍ය රචනා. හරි. පාලියන මෙහෙම මේදී කර්මය මුල් කොටගත් වාක්‍ය රටා 8ක් පිළිබඳ අධ්‍යයනය කළ හැකියි. මේදී කර්මය මුල් කොටගත් වාක්‍ය රටා 8ක් පිළිබඳ අධ්‍යයනය කළ හැකියි. අර ඊළඟට යන මෙහි ඇති විශේෂතම ලක්ෂණ වනුයේ කියලා යන ඊළඟ රූලේ. මෙහි ඇති විශේෂතම ලක්ෂණ වනුයේ अंक एक
කර්මය වාක්‍යයේ මූලික කර ගැනීම. නැත්නම් කර්මය වාක්‍යයේ මුලට එදී. කර්මය වාක්‍යයේ මුලට එදී. ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ මුල තියන්න ඕන. වාක්‍යයට අට තුලදීම ඒක ඕන වරහනට දැම්මත් කමක් නැහැ. වාක්‍යයට අට තුලදීම කියලා. කර්මය වාක්‍යයේ මූලිකත්වය ගැනීම. එහෙම නැත්නම් මුලට යෙදීම. හරි. දෙවෙනි එක ලියන්න දෙවෙනි කාරණාව. වාක්‍යයට අට තුලදීම වාක්‍යයට අට තුලදීම වාක්‍යයට අට තුලදීම ක්‍රියාව past participle ස්වරූපය ගැනීම. දන්නවනේ past participle ස්වරූපය ගැනීම. වාක්‍යයට අට තුලදීම verb එක කොහොමද තියන්න ඕන? past participle. past participle. හරි. වාක්‍යයට අට තුලදීම ක්‍රියාව past participle ස්වරූපය ගැනීම. ඕකේ. අපි නම් දැන් එක එක ඉගෙන ගමු. මේකේ පැසිව් පැත්තේ තියෙන සිම්පල් 3යි කන්ටිනියස් 2යි. අගන්න පැසිව් පැත්තේ තියෙන සිම්පල් වර්ග 3යි කන්ටිනියස් වර්ග 2යි තියෙන්නේ. ඇක්ටිව් වල අපි කතා කරපු සිම්පල් ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එක පැසිව් වල නැහැ. ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එකක් පැසිව් වල නැහැ. ඒ නැති හින්දා ආයි ප්‍රශ්න අහන්නපා තේරුමක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම වාක්‍ය ලියන්න වෙන්නේ නැහැ. ලියලත් කොහෙවත් නැහැ. ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා. ඊළඟට perfect tenses තුනම තියෙනවා. අපි ඇක්ටිව් වල කතා කරපු 3 perfect tenses ආදේ. present perfect, past perfect, future perfect. ඒ තුනමත් තියෙනවා. හැබැයි passive වල නැහැ. දැන් අර අන්තිමට අදත් මතක් කරේ future perfect continuous tense, present perfect continuous tense, past perfect continuous tense. අර perfect continuous tenses කියනවා කාලයක් ඉඳන් කර ඉන්න කතන්දර කියලා දුන්නේ. අන්න ඒවත් passive වල නැහැ. එතකොට දැන් passive වල නැති වෙන tenses කීයක් තියෙනවද? 4යි. එකක් future continuous එකක් passive වල නැහැ. present perfect continuous එකක් passive වල නැහැ. past perfect continuous සහ future perfect continuous කියනවා passive වල නැහැ. ඒ හරහා වාක්‍ය ලියන්න වෙන්නේ නැහැ. ඔයාට ට්‍රාන්ස්ලේට් කරන්න ඉන්නෙත් නැහැ. sorry. ඒවා පැසිව් කරන්න ඉන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගැන වොරි වෙන්න එපා. කොහෙවත් කියලා නැහැ. හරි. ඒ ගැන හිතන්න එපා. තියෙන අට ගැන තමයි එහෙනම් කතා කරන්නේ. සිම්පල් තුන අපි මුලින්ම කතා කරමු. හරි. අංක 1ට එහෙනම් ලියා ගන්නවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. සිම්පල් ප්‍රසන්ට් Amalia. Simple present tense.
හරි. අපි හැම වෙලාවෙම කතා කරනකොට යටි ලියාගත්ත ඇක්ටිව් පැත්ත මේ භාවිතා කරන අවස්ථාව. දැන් පැසිව් වලදී අපි කතා කරන්නේ නැහැ සිදුවීම් පිළිබඳ කීයටවත්. අපි ඇක්ටිව් වල සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යටි ලියාගත්තේ වර්තමානයේ සිදු වෙන සහ සිදු කරන ඒවා. වෙන කතාවකුත් ඇක්ටිව් වලදී කියනවා. හැබැයි සිදු වෙන ඒවා පැසිව් වලදී කියන්න බෑ. ඒ නිසා ඒවා ලියන්නේ අපි ඇක්ටිව් වලින් මේ ඇක්ටිව් වලින් කියන්න බෑ. මේ පැසිව් වලින් කියන්න බෑ සිදු වෙන ඒවා. ඒවා අපි ලියන්නේ ඇක්ටිව් වලින් විතරයි. හොඳයි. එහෙනම් ලියාගන්න යටින් අපි පැසිව් වලින් කරන්නේ සිදු කරන දේවල් විතරයි. අපි කරන දේවල් විතරයි පැසිව් වලින් කියන්න පුළුවන් ඈ. සිදු වෙන ඒවා කියන්න බෑ මේක. යටි ලියාගන්න. වර්තමානයේ සිදු කරන ක්‍රියා පිළිබඳ වර්තමානයේ සිදු කරන ක්‍රියා පිළිබඳ මේ වාක්‍ය නිර්මාණය කරයි. වර්තමානයේ සිදු කරන ක්‍රියා පිළිබඳ මේ වාක්‍ය නිර්මාණය කරයි. හරි. ඊළඟ අපි එකේ ස්ට්‍රක්චර් ලියනවා. वाक्य मुलिम ऑब्जेक्ट प्लस एमिसा वर्ब එක කිව්වනේ past participle කියලා මම වරහන් ඇතුළේ යටින් දානවා pp කියලා. අනතුරු rest එකක්. rest කියන්නේ ඉතිරිය කියන එකයි. Object am is our past participle rest. And then other continue. එතකොට අපි දන්නවා am is යොදන්නේ කොහොමද කියලා සබ්ජෙක්ට් එකත් එක්ක. I එක am වෙනවා. VU දෙක ආයනවා. He sheet name එකක් එක is වෙනවා. දැන් ඒත් එක්කම මතක තියාගන්න ඒක වචන ඔබ්ජෙක්ට් එකක් නම් is එන්නේ. බහුවචන ඔබ්ජෙක්ට් එකක් නම් ආයි. I කියලා આવොත් am එන්නේ. හරි. මුලින්ම AV කියලා ලියා ගන්න. active voice. බෝඩ් එක පේනව නේද? පේනවද කොල්ලෝ? නැද්ද? පේනවනේ? හරි. AV active වාක්‍යයක් අපි මුලින්ම ලියමු. He plays cricket කියන වාක්‍යය ගන්න. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා. හරිද? ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා. දැන් මට පැසිව් කරගන්න ඕනේ. හරි මේ වාක්‍ය ඔබ්ජෙක්ට් එක හොයාගන්න ඕනේ. ඇයි? වාක්‍ය මුලින් ලියන්නේ කියන්නේ ඔබ්ජෙක්ට් එකනේ. අපි ඔබ්ජෙක්ට් එක හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔබ්ජෙක්ට් එක කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වන දේ මොකක්ද? එහෙනම් කර්තෘගේ ක්‍රියාව තමයි සෙල්ලම් කරන්නේ. ඔහු සෙල්ලම් කරනවා. ඔහුගේ ක්‍රියාවට ලක්වන්නේ මොකක්ද? මොකද්ද? ලක්වන්නේ ක්‍රිකට්. එහෙනම් ඔබ්ජෙක්ට් එක ක්‍රිකට්. එහෙම හොයාගන්නත් පුළුවන් කර්තෘගේ ක්‍රියාවට යටත් වන දෙය හෝ කෙනා. දෙයක් විතරක් නෙමෙයි කෙනෙක් වුණත් එයත් ඔබ්ජෙක්ට් එක ලෙසයි සලකන්නේ. එහෙනම්
එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් ක්‍රියාපදයට what කියන පදේ දාලා අහන්න පුළුවන්. what place එකට උත්තරයක් තියෙනවා. අන්න ඒකත් object එක වෙනවා. what place මොනවද සෙල්ලම් කරන්නේ? cricket. ඒක හිතෙන් අහගන්නේ what place මොනවද සෙල්ලම් කරන්නේ? cricket. මේකට ගැලපෙන්නේ නැත්නම් whom දානවා. දැන් මේකට ගැලපෙන නිසා ඒ whom දාන්න ඕනේ නැහැ. කාටද කියලා අහන්න ඕනේ. හරි. what place මොනවද සෙල්ලම් කරන්නේ? cricket. එහෙනම් දැන් අපි object එක හොයාගත්තා. මෙන්න object එක කැසියෝ කරන්නේ තියෙන්නේ. වාක්‍ය object එක මුලින්ම ලියන්න තියෙන්නේ. මොකද්ද object එක? cricket. හරි. ඔන්න අපි cricket ගත්තා. දැන් cricket වලට ගලපන්නේ am the is the are the. දැන් මොකද්ද? cricket වලට ගලපන්නේ am the is the are the. is is singular is එන්නේ. එක දෙයක් නිසා is. දැන් play කියන regular verb එක කොහොමද past participle කරගන්නේ? play. අර ක්‍රියාපද past tense කරන්න කියලා දුන්නනේ ද regular verbs ක්‍රම ටික. ඒ ක්‍රමෙම තමයි මෙතෙන්ට ගන්න. එහෙනම් violin අවසන් වුණා කියලා ගැටගන්නේ. violin අවසන් වල පෙර vowel නම් අපි e දාගන්න. cricket is played අර කෙනාම සාමාන්‍ය පිළියම් සඳහන් කරනවා by he කියන එකේ අනුත් ස්වරූපේ නැත්නම් objective case එක him less. cricket is played by him. තේරුම මොකද්ද? cricket සෙල්ලම් කරනු ලබනවා ඔහු විසින්. then example number 1. අපි example number 2 සාකච්ඡා කරමු. active වාක්‍යයක් active simple present tense එකක් අපි කියනවා මුලින්ම. they write books. ඔවුන් පොත් ලියනවා. දැන් ඔවුන්ගේ ලිවීමට ලක්වන්නේ මොනවද කියලා දැන් හොයන්න ඕන පැසිව් කරගන්න. එහෙම හොයාගන්න බැයි නම් මම කිව්වා ක්‍රියාපදයට what දාලා බලන්න. ඒකට එන උත්තරේ තමයි object එක. ඒකට ගැලපෙන්නේ නැත්නම් කරයි whom දාන්න. what write මොනවද ලියන්නේ? මොනවද ලියන්නේ? books. එන object එක කවුද? books. අපි simple present tense වලින් පැසිව් කරනවා. වාක්‍ය මුලට books කියන පදේ ගන්නවා. books වලට ගැලපෙන්නේ am the is the are the. write එකේ past participle written. books are written. කවුරුන් විසින්ද කියලා දාන්න වෙනවා by them. දැන් active වාක්‍යයේ තේරුම ඔවුන් පොත් ලියනවා. passive වාක්‍යයේ තේරුම පොත් ලියනු ලබනවා ඔවුන් විසින්. ලියා ගන්න එක සිංහල ලියා ගන්න අවශ්‍යයි කියලා තියාගන්න මම සිංහල කියන්න. හරිද? හරියන්නේ. හරි ඔන්න සිංහල තේරුම ලියා ගන්න අවශ්‍යයි. he plays cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා.
පැසිව් වාක්‍යයේ තේරුම ටිකස්සෙල්ලක් කරනු ලබනවා ඔහු විසින්. ටිකස්සෙල්ලක් කරනු ලබනවා ඔහු විසින්. හරි ටිකස්සෙල්ලක් කරනු ලබනවා ඔහු විසින්. ඊළඟ තේරුම they write books ඔවුන් පොත් ලියනවා. Books are written by them. පොත් ලියනු ලබනවා. පොත් ලියනු ලබනවා ඔවුන් විසින්. හරි දැන් මේ වාක්‍ය දෙකම අපි පැසිව් කරගන්න. right. He sings songs. He sings songs. කියන එක we find money කියන එක පැසිව් කරගන්න. හරි හරිද? He sings songs. He sings songs. ඔහු ගීත ගායනා කරනවා. What is the object? Songs.
right? Songs is the object. What sings? Songs. Songs plural is are. Sing है past participle sung. Sings and sung. Songs are sung by him. දැන් තේරුම ගීත ගායනා කරනු ලබනවා ඔහු විසින්. මේකේ ඔහු ගීත ගායනා කරනවා. මේකේ ගීත ගායනා කරනු ලබනවා ඔහු විසින්. We find money. What find මොනවද අපි හොයන්නේ? Money. That is the object. Money ගන්නවා මුලට. Money singular නිසා is same. Find එකේ past participle found. Money is found by us. හරිද? මුදල් සොයනු ලබනවා අප විසින්. මුදල් සොයනු ලබනවා අප විසින්. Right. මේ වාක්‍ය දෙකක් දාන්න passive word. She calls me. We help them. ऐसे दान बात. Right. She calls me. I am at Kataka. Then, මම කියවනේ මේ verb එකට what කියලා දාලා අහන්න පුළුවන්. එහෙම ගැලපෙන්නේ නැත්නම් whom දාන්න ඕන කියලා. what එක ගැලපෙන්නේ නැත්නම් ඒකට answer එකක් එන්නේ නැත්නම් whom දාන්න. object එක හොයාගන්න. හරි. what calls කාටද කතා කරන්නේ? මොකද්ද කතා කරන්නේ? ගැලපෙන්නේ. ඒ නිසා අපි whom දාලා බලමු. whom calls කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ? what object එක හම්බෙලා නේද? whom calls කාටද කතා කරන්නේ? මට. දැන් වාක්‍ය object එක me. එහෙම නැත්නම් මෙහෙම හොයාගන්නවා. ඇයිගේ කතා කිරීමට ආවද ලක්වන්නේ? මාව. දැන් මාව තමයි object එක me. දැන් me කියලා වාක්‍යයේ මුලින් කියන්න බෑනේ. හරි. ඒ නිසා මතක තියාගන්න ඔය me වාක්‍ය මුලට එනකොට වාක්‍ය මුලක ඉන්න බෑ objective case එකෙන් නැත්නම් ඔය අනුත් ස්වරූපයෙන්. එයා subjective case එක නැත්නම් I, we, you, they, he, she කියන අර personal pronouns ඒ කියන්නේ මේ subjective pronoun එකකින් ඉන්නවා. හැබැයි හිතියට මෙන්න මේ me කියලා කියන එකට ගැලපෙන තේරුමෙම තමයි මෙතන. දැන් මෙතන තේරුම හිතා ගන්න මෙතන කියවෙන්නේ මට කියලා. She calls me. I am මට බයි මේ කතා කරනවා මට. මෙතන ඉන්නේ මට කියන තේරුමෙම තමයි මේ I කියලා ලියුවට. මෙතන වාක්‍ය මුල ලියන්න බෑ මේ කියලා ඒ නිසා යාට අපි අර සබ්ජෙක්ට් එකේ කිට් එක අන්දලා ගන්නවා. හැබැයි මේ I ලෙස හිතියට ඉන්නේ me කියලා තේරුම කියන කෙනා. එහෙනම් මොකද්ද මේකේ තේරුම මම නෙවෙයි. මොකක්ද තේරුම? මට මාව කියන තේරුම තමයි මේ ඉන්නේ. එහෙනම් Iට ගැලපෙන්න ඕන am called එකේ past participle හදාගන්න අරට ඉඳා ගන්න called I am called by her. දැන් මොකක්ද තේරුම? මට අඬ ගහනු ලබනවා ඇය විසින්. එයා ගන්න. මට අඬ ගහනු ලබනවා ඇය විසින්. මට අඬ ගහනු ලබනවා ඇය විසින්.
ඊළඟ we help them දැන් වාට හිතා ගන්නවා what help ගැලපෙන්නේ නැහැ එහෙනම් whom දා whom help කාටද උදව් කරන්නේ whom so what is the object them හැබැයි them කියලා වාක්‍ය මුලට ලියන්න බෑ ඔය අනුත් ස්වරූපේ objective case එයා subjective case එකෙන් ලියන්න ඕනේ case කියන්නේ විභක්ති case එක ඒකයි you දෙකේ they के උක්ත ස්වරූපේ කවුද subjective pronoun එක කවුද they them දේට ගැලපෙන්නේ are help එක past කරනකොට help කරගන්න by us දැන් මොකක්ද තේරුම ඔවුන්ට කියන විතර කියවන තේරුම මෙතෙන් තියෙන්නේ ඔවුන් නෙමෙයි ඔවුන්ට උදව් කරනු ලබනවා අප විසින් ඔවුන්ට උදව් කරන ලබනවා අප විසින්